පින්වතුනි අපි කවුරුත් සෝතාපන්න වෙලා නම් අපේ ජීවිතය තුළ මේ ජීවිතය අවසන් වෙන්නේ අපිට මරණය ගැනවත් ඊළඟ උපත ගැනවත් කිසිම බයක් ඇති වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සෝතාපන්න වෙච්ච කෙනා සතර අපායන් සදහටම මිදිච්ච කෙනෙක්. ඒ කෙනා ගැන විතරයි බුදු කෙනෙකුට සහතික වෙන්න පුළුවන් මේ කෙනා නම් අපායක වැටෙන්නේ නැහැ. ඒ කාන්තෙන් ආත්ම හතක් ඇතුළත නිවන කරා යනවාමයි. නතේ බවන් අට්ඨමං ආදියති. අටවෙනි භවයකට නම් උපදින්නේ නෑමයි. ඒ කාන්තෙන් නිවන් මකට බැසගත්ත කෙනෙක්. හැබැයි එතනින් මෙහා ජීවත් වෙන. දැන් අපි කොච්චර බණ ඇහුවත් පින්කම් කරත් අනේ කොහොම හරි සුවන්වත් වෙන්න ඕනේ කියලා අපි හිතනවා කියනවා. හැබැයි අපේ ජීවිත සතර අපායේ මහගෙදර වගේ තාම. අපි දන්නේ නැහැ මරණාසන්න මොහොතේ මොන විදිහ අකුසලයක් බලවත් වෙයිද? මොන විදිහේ කර්මයකට මුහුණ දෙන්න වෙයිද? සෝතාපන්න වෙලා හිටියොත් නම් බේරෙන්න පුළුවන්. කර්ම විපාකේ ආවත් බේරුණා. දැන් බිම්බිසාර රජුරෝ ගැන හිතන්න. බිම්බිසාර රජුරෝ සෝතාපන්න වුණා. සෝවාන් නොවුණා නම් අර අජාසත් වද දෙනකොට බුදුගුණ සිහි කරන්න පුළුවන් වෙයිද එහෙනම්? යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු උඩ ඇවිද්ද වුණකොට ආයි බුදුහාමුදුරු මතක් වෙයිද? ධර්මයේ සිහි කර කර අනිත්‍ය සිහි කර කර මරණ සතිය වඩමින් සුගතියේ හිත පිහිටවාගෙන පණයයිද එහෙනම්? නෑ. කෙලෙස් සහිතව ධර්මාවබෝධයක් නොලබා හිටියා නම් ද්වේෂය, වෛරය, තරහව උපාදාන කරගෙන අපායගාමී අකුසල් රැස් වෙනවා. හැබැයි සෝවාන් වෙච්ච නිසා රජ්ජුරුවන්ට ධර්මයේම හිත පිහිටවා ගන්න පුළුවන්කම ලැබුණා. දැන් හිතන්න මේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි රජෙක්නේ. එතකොට රටක් පාලනය කරපු ප්‍රබලම රජෙක්. මේ රජ්ජුරුවන්ව හිර කුටියක දාලා කන්න නොදී තියලා තියෙනකොට ඒත් බිම්බිසාර රජ්ජුරුව බුදුගුණ සිහි කරනවා. රජ්ජුරුව හිතනවා අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ? ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරන්නේ? මේ ධර්මයේ නම් ඒකාන්තයෙන් ස්වාක්ඛාතයි සම්දිට්ඨිකයි අකාලිකයි කියලා ධර්මී ගුණ හිතනවා. බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් අරහන් සම්මා සම්බුද්දයි කියලා හිර කුටියේ පුංචි කවුලුවක් තියෙන්නේ බලනකොට ඈතින් පේනවා ගිජ්ජකූට පර්වතේ. ඒ දිහා බලාගෙන මේ පර්වතේ නේද බුදුහාමුදුරන්ගේ කුටිය තියෙන්නේ. ඒ කුටියට මාගේ নমස්කාරය වේවා කිකේ බුදුගුණ හිත හිත අර කුටිය නම් බුදුගුණ සිහි කරන. ධර්මයේ ගුණ සිහි කරන. අජාසත්තට වෛර කරෙත් නෑ. අවසානයේ කන්න නොදී මැරෙනකන් දාලා තිබ්බා. මැරෙන්න පාටක් නෑ. ඊට පස්සේ තමයි යටිපතුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු උඩ ඉඳන් ඇවිද්දෝල වද දීලා මැරුයි. හැබැයි ඒ ධර්මයේ සිහි කරගෙන ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වෙන්නේ. බිම්බිසාර රජුරෝ මැරුණාට පස්සේ අජාසත්තටත් එදා තමයි මුලේ පෑදිච්ච දවස. අජාසත්ත බිම්බිසාර රජුරුවන්ව මරන්න අණ කරලා මාලිගාවේ තමන්ගේ කොටසට ගිහිල්ලා දැන් දොර වහගෙන ඇතුලේ සක්මන් කර කර ඉන්නවා. දැන් මට පණවිඩෙයි. දැන් එයි මැරුණා කියලා. දැන් සේවකෙක් ඇවිල්ලා කියයි කියලා දැන් ඇතුලේ ඉන්න ඇවිද. සේවකෙක් දුවගෙන ඇවිල්ලා දොරට ගැහුවා. රජතුමනි පණවිඩයක්. දොර ඇරියේ ඒ පණවිඩේ බලාගෙන. පණවිඩකාරයා කිව්ව රජතුමනි ඔබේ දේවිය පුත් කුමාරයෙක් බිහි කරා කිව්වා. ඉස්සල්ලාම තමන්ට කියලා ලැබිච්ච දරුව දේවියගේ පුතෙක් ලැබුණා කියලා දැනගත්තා විතරයි රජ්ජුරුවන්ට උන් හිටි තැනුත් අමතක වුණා. දුවගෙන ගියා දේවියේ ඉන්න මාලිගාවේ කොටසට. යනකොට ඉපදිච්ච දරුවා අම්මත් ඉන්නවා තුරුල් කරගෙන දරුවව. කෝ මගේ පුතා කියලා අතට අරගෙන දරුවා තුරුල් කරගෙන එහෙම ඉඳගත්තා. පුදුම සතුටක් ඇති වුණා දරුවා දකින්නකොට. එතකොට අම්මා කියනවා පුතේ නුඹ ඉපදිච්ච දවසේ නුඹේ තාත්තත් ඔය වගේමයි කිව සතුටුනේ. එහෙම කියාගෙන අම්මා විස්තර කියනකොටම අයියෝ මං කරගත් අපරාධී කියලා තේරුණා. ඒ මොහොතේම දරුවා අම්මගේ අතට දීලා දුවගෙන ගියා වද දෙන අර වදකාගාරේ පැත්තට නවත්තන්න. ඈතින් අජාසත් එනවා දැක බිම්බිසාර රජුරු එහෙම පණ ගියා. ජනවසබ කියලා දෙවි කෙනෙක් වෙලා දෙව්ලොව පහළ වුණේ. දැන් හිතන්න වෙන කෙනෙක් නම් අර හිර කුටිය පවුරු ගායි මම මැරිලා හරි මේකගෙන් පලි ගන්නවා.
එහෙමනේ හිතන්නේ නේ. මම ඌට කන්න දුන්නේ මෙහෙමයි, ඉගැන්නුවේ මෙහෙමයි, එහෙමනේ කියන්නේ. මේක ලොකු මහත් කරේ මෙහෙමයි, මේකා මට දෙන වද කියලා හිතන්නේ නැද්ද වෙන කෙනෙක් නා? එහෙම හිතෙනවනේ කෙලෙස් සහිත කෙනාගේ ස්වභාවය. හැබැයි අජාසත්ත ගැන නෙමෙයි, මේක මම කරගත්ත කර්මයක්. මේක තමයි සංසාරේ ස්වභාවය. සසර කොච්චරනම් ඉපදී යන කාලේ මේ වගේ දුක් විඳලා ඇද්ද කියලා ධර්මයේම සිහි කර ධර්මයේ හිත පිහිටවාගෙන පණ ගියා. ජනවසව කියලා දෙවි කෙනෙක් වෙලා පහළ වුණේ. එතකොට අපිට පේනවා ධර්මයේ පිහිටපු කෙනා ධර්මයෙන් රැකුණා. හැබැයි අපි දන්නේ නැහැ අපේ ජීවිත මොන විදිහට මැරෙන්න තියෙනවද අපි දන්නේ. ධර්මයේ අවබෝධ කරගෙන හිටපු කෙනෙක් නම් බේරෙන්න පුළුවන්. සාමාවතිය ඇතුළු 500ක් මාගන්දියක් ගිනි තියලා මැරුවේ. ගොඩනැගිල්ලටම කොටු කරලා ගිනි තිබ්බා. හැබැයි ඒ පිරිසත් ධර්මයේ දියුණු කරගෙන හිටපු නිසා අර ගොඩනැගිල්ලෙම පිච්චිලා කර වෙලා මැරුණා. හැබැයි අනාගාමී වෙලා සුද්ධාවාස බඹලෝ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ සියලු දෙනා දැන් සුද්ධාවාස බඹලෝ එහිම පිරිනිවන් පානවා කියලා. හැබැයි ගින්නෙන් පිච්චෙනකොට කොච්චර වේදනාවක්ද වෙන කෙනෙකුට ධර්මයේ සිහි කරන්න පුළුවන්ද? ගිනි තියාගත්ත මිනිස්සයක් දුවනවනේ කෑක් ගහ. හැබැයි ධර්මයේ හිත පිහිටව ගත්ත කෙනා ධර්මයෙන් රැකෙනවා. අන්න ඒ නිසා මරණාසන්න මොහොතක ධර්මයේ සිහි කරගන්නවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. අපි චුට්ටක් බලමු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මේ වේදනානුපස්සනාව කියලා සතිපට්ඨාන කොටස. වේදනාව තුල හිත පිහිටවන හැටි. එතකොට කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට ධර්මයේ පෙන්නන මේ වේදනාවක් තුල හිත පිහිටවා ගන්න ක්‍රමය. දැන් සාමාන්‍ය කෙනෙකුට හිත වඩලා නැහැ, හිත දියුණු කරලා නැහැ, භාවනාවක් කරපු නැති කෙනෙකුට වේදනාවේ හිත පිහිටවන්න බෑ. එයා කෑ ගහනවා, දඟලනවා, හූ තියනවා, ඉස්පිරිතාලවල දැකලා ඇතින් දෙවනක් කරනවා, සමහර මිසීලට බනිනවා, වෛද්‍යවරයාට බනිනවා, ළඟ ඉන්න අයටත් බනිනවා. හැබැයි වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩපු කෙනා මේ ආයතන හයේම ස්පර්ශයෙන් තමයි විඳීම උපදින්නේ. කායික වේදනාවක් ඇති වුණත් කයයි පහසයි විඥානයයි නිසා ස්පර්ශයෙන් ඇතිවන විඳීම. එතකොට මේ ආයතන හයේම ස්පර්ශයෙන් උපදින විඳීම ස්පර්ශ වෙනස් වෙනකොට වෙනස් වෙනවා. ඒක තුල හිත පිහිටවාගෙන අනිත්‍ය සිහි කරමින් ඒ තුල හිත වඩන්න දන්නවා. වේදනාවෙන් හිත මුදවා ගන්න දන්නවා. අනිත්‍ය තුලම හිත පිහිටවාගෙන වේදනානුපස්සනා සතිපට්ඨානෙ වඩන්න දන්නවා. ඒක පුරුදු කරගත්ත කෙනා. ඒ කෙනාට ඕනම වේදනා සහගත වේලාවක ධර්මයේ සිහි කරගන්න පුළුවන්. දැන් බලමු බුදුරජාණන් වහන්සේ කාලේ එක ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ බොහොම සද්ධාවෙන් පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා කිව්වනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං කැමති හුදකලාවේ වනාන්තරයකට ගිහිල්ලා තනියම භාවනා කරන්න. තථාගතයන් වහන්සේ මට සුදුසු කමටහනක් දෙන්නේ කිව්වා. බුදුරජාණන් වහන්සේ අනිත්‍ය ගැන මේ ආයතනයන්ගේ අනිත්‍ය සිහි කරන ආකාරයේ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන හැටි කමටහනක් දුන්නා. ඔබ මේ භාවනාව කරන්න කිව්වා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ බොහෝම සතුටින් මහා වනාන්තරයක් ඇතුළට ගිහිල්ලා ගල්ලෙනක් සුද්ධ කරගෙන ගල්ලෙනේ තමයි වැඩ ඉන්නේ. ළඟ තියෙනවා වැවක් පොකුණක් වගේ ලොකු. එතනට ඇවිල්ලා හැමදාම පාත්‍රයේ සිවුරයි තියලා බැහැලා හොඳට නානවා. හොඳට පැම් පහසු වෙලා සිවුර පොරවගෙන ගමකට පිණ්ඩ පාතේ වඩිනවා. කොහොම තමයි උන්වහන්සේ අර කැලේ භාවනා කරගෙන හිටියා. දවසක් උන්වහන්සේ පිණ්ඩ පාතේ යන්න ඇවිල්ලා සිවුරයි පාත්‍රේ මේ වැව් යූරි තියලා වැවට බැහැලා හොඳට පැම් පහසු වෙනවා. රජ්ජුරුවන්ගේ ආභරණ වගේක් හොරකම් කරගත්ත හොරු ටිකක් කැලේට පැනලා දැන් රාජබටියෝ කැලේ පීරගෙන හොරු හොයනවා. මේ හොරු දුවනකොට දැනගත්තා බේරෙන්න බෑ කැලේ වට කළ රාජබටියෝ. අර වැව ළඟින් යනකොට දැක්ක මේ වැව යූරේ තියෙන රෙදි වගේක්. දුවගෙන ඇවිල්ලා භාජනයකුත් තියෙන පාත්‍රයක් අර භාජනයට දැම්මා. සිවුරෙන් වැහුවා කැලේ හැංගුණා. දැන් අහුණත් බේරෙන්න පුළුවන්. ඇඟිලි සලකුණු ගන්න ඒ කාලේ. අහුණත් මේ කැලේට ආව දර කඩන්න ආව බේතක් හොයන්න ආව. අනේ අපි දන්නේ ඕවා බේරෙන්න පුළුවන්. දැන් අර රාජබටියෝ කැලේ වට කරලා පීරගෙන එනකොට
දැක්කම මෙන්න රෙදි වගේක් මහ කැලේ ඇතුළේ මේ කොහින්ද? වාජනීකුත් තියෙනවා. පාත්‍රයක් වගේ. ඇවිල්ලා බලනකොට මෙන්න ආභරණ ටිකයි රජ්ජුරුවන්ගේ අර වටිනා මුතුමැණික් ආභරණ ටික තියෙනවා. කෝ හොරා කියලා බලනකොට පීන කෙනෙක් නානවා. මෙහෙට වරින් කියලා ඇදලා ගත්තා. ගගහ ඇදගෙන ගියා. දැන් අහුනේ කවුද? අර ස්වාමීන් වහන්සේ. එක්කන් ගිහිලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා රජතුමනි මෙන්න බඩු. මෙන්න හොරා කිව්වා. බඩුත් එක්කම හොරා අල්ලගත්තා කිව්වා. මු හොරකම් කරගෙන ගිහිල්ලා නානවා කිව්වා තව. රජතුමාට කේන්ති ගියා. ඒ මොහොතේම අනකරා උල තියාපන් කිව්වා. දැන් අර අහිංසක හාමුදුරු කිසිවත් නොදන්න රතු මල් මාලාවක් දාලා අඬබෙර ගගහ නගරේ එක්කරගෙන ගෙනහිල්ලා දැන් උල තියන්න සූදානම් වුණා. උල උඩ ඉඳෝනකොටම විශාල වේදනාවක්. දැන් හිතන්න උලක් උඩ ඉඳ ඇඟ පසාරු කරගෙන උල ඇතුළට බහිනකොට කොච්චර වේදනාවක්ද? වෙන කෙනෙක් නම් කෑ ගහයි හූතියයි දෙවනක් කරයි. අර උල උඩ ඉඳෝනකොටම උන්වහන්සේට වේදනාව දැනෙනකොටම සිහි වුණා. අනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද? ඉපදීම දුකයි කියලා නේද උන්වහන්සේ දේශනා කරේ. මම සංසාරේ කොච්චරනම් මේ වගේ උල ඉඳවලා උල් පාරවල් කාලා මැලුම් කාලා ඇද්ද? එහෙම හිතෙනකොට බුදුරජාණන් වහන්සේට අරමුණු වුණා තමන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් පෙර සසරේ කරපු අකුසලයක් මේ විපාක දෙන්නේ. ඒ ජීවිතේ නෙවෙන්න පුළුවන්. හැබැයි සංසාර කරපු කර්ම පස්සෙන් එනවා. නිවන් දකින්න පින තියෙනවා. බුදුරජාණන් වහන්සේ දික්කල අතක් හැකිලුවා වගේ 이르දීම් පෙනී හිටිය සැනින්. අනිත් අයට පේන්නේ දැන් උල ඇඟ පසාරු කරගෙන උල ඇඟට බහිනවා. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පෙනී ඉඳලා ඇහුවා භික්ෂුව මේ රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිච්ඡම් පන්ති අනිත්‍යයි ස්වාමීනි කියෝ. එහෙමනම් අනිත්‍ය වූ රූපයක් නිසා ඔබට ඇතිවෙන සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි කියෝ. එහෙමනම් මේ රූපේ මම මගේ ආත්මයයි කියලා ඔබට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි මේක අනාත්මයි කියෝ. එහෙමනම් භික්ෂුව මේ රූපය අනිත්‍යයි මේක දුකයි අනාත්මයි කියලා සිහි කරන්න කියෝ. වේදනාව නිට්ටයද අනිත්‍යද? දැන් හොඳටම වේදනාව දැනෙන වෙලාව. ස්පර්ශයෙන් හටගන්න විඳීම අනිත්‍යයි ස්වාමීනි. එහෙමනම් අනිත්‍ය වූ විඳීමක් නිසා ඔබට ඇතිවෙන සැපක්ද දුකක්ද? දුක්ඛම් බන්ති දුකයි ස්වාමීනි. එහෙමනම් මේ වේදනාව මම මගේ කියලා පිළිගන්න පුළුවන්ද? නොහේතම් බන්ති නැහැ ස්වාමීනි මේක අනාත්මයි කිය. එහෙනම් වේදනාවත් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලාම සිහි කරන්නේ කි. මේ විදිහට රූප වේදනා සංඥා සංඛාර විඥාන පංච උපාදානස්කන්ධය ගැන බුදුරජාන් වහන්සේ විමසනවා. හැබැයි අර උල ඇඟ පසාරු කරගෙන ඇඟ ඇතුළට බහිනවා. උල උඩම උන්වහන්සේ ධර්මයේ සිහි කරගෙන උත්තර දෙනවා. බුදුරජාන් වහන්සේ ඔය ධර්ම කරුණ ටික සිහි කරා භික්ෂුව ධර්මයේම හිත පිහිටවාගෙන අනිත්‍ය සිහි කරන්න කී වතුරුදාන් වුණා. බුදුරජාන් වහන්සේ නොපෙනී ගියා. 이르දීම් පෙනී හිඳලා මේ භික්ෂුවට විතරක් පේන විදිහට ධර්මයේ සිහි කළ නොපෙනී ගියා. උල උඩම ධර්මයේ සිහි කරා උල උඩම රහත් වුණා. අර උල උඩම පිරිනිවන් පෑවා. මේ බුද්ධ ශාසනය තුළ පිරිනිවන් පාපු එක රහතන් වහන්සේ නමකගේ ජීවිතයක් වෙයි. උන්වහන්සේට රහත් වෙලා සිවුරක් දරාගෙන එක මොහොතක් වැඩ ඉන්නවත් ලැබුණේ උල උඩම රහත් වුණා. එහෙම පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මේ රහත් උනේ බොහොම සාන්ත විදියට වාඩි වෙලා බොහොම සැපසේ සමාධිය වඩාගෙන එහෙමද? නෑ. එතකොට අපිට පේනවා වේදනාවක් තුල වුණත් ධර්මයේ හොඳට ප්‍රගුණ කරගත්ත කෙනෙකුට හොඳට ධර්මයේ දියුණු කරගත්ත කෙනෙකුට අපි නොසිතන අමාරුම තැනදී වුණත් ධර්මයේ සිහි කරන්න පුළුවන්. එතකොට ධර්මයේ සිහි කළ යුත්තේ ඒ අමාරු මොහොතේ තමයි ධර්මයේ අල්ලන්න තියෙන්නේ. ධර්මයෙන් උගන්වන්නේ දැන් අපි ගත්තාම දුක්ඛාරි සත්‍ය. බුදුරජාණන් වහන්සේ පෙන්වන ආරි සත්‍ය ටික ගත්තොත් ජාතිපි දුක්ඛං. ඉපදීම දුකක්. ඉපදුනානම් ජරාවටපත් වෙන දුකක්. වයසට යනවා. ලෙඩ වෙනවා. ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස. අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, සුසුම් හෙලනවා, හූල්ලනවා. එතකොට
මේක ආර්ය සත්‍යයක්. ඒක තමයි ජීවිතය. එතකොට ඔය ටික විඳගෙන තමයි ජීවිතේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඉපදුනා නම් අපිට ඔය එකකින්වත් බේරිලා ඉන්න පුළුවන් කමක් නැහැ. ඉපදුනා නම් ලෙඩ වෙනවා. ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් දවසින් දවස මරණයට ලං වෙනවා. ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එතන මලකෙවල් 10ක්. අපි කැමති වුණත් අකමැති වුණත් ඒක තමයි ඇත්ත. අපි දන්නේ කාට ඉස්සර වෙන්න වෙයිද කියලා. ඒ යථාර්ථයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ජීවත් වෙලා ඉන්නකම් හතුර මුණ ගැහෙනවා තරහකාරයෝ, ඊරිසියාකාරයෝ. කරන්න දෙයක් නැහැ. ඒක තමයි සංසාරේ හැටි. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඒක තමයි සසර ස්වභාවය. hina වුණත් ඇති සමහරලාවට. එහෙම නැද්ද? hina වුණත් ඇයි මොකද උඹ කියලා ඇඟට එන චරිත නැද්ද? සංසාර හතුරු පස්සෙන් එනවා මේ සසර ඉන්න තාක්කල් ඉන්නවා. දැන් අපේ බෝසතාණන් වහන්සේට අර සීරි වාණිජ කතාව අහලා ඇතිනේ. දේවදත්ත හතුර පටන් ගත්ත තැන එදා අපේ බෝසතාණන් වහන්සේ කදාවලලු වෙලෙන්දා. සාධාරණ වෙළඳාමක් කර ඇත්තම කිව්වා මේ රන්තැලිය ගොඩාක් වටිනවා. මගේ ළඟ තියෙන මෙච්චරයි කිව්වා. තියෙන සල්ලි ටික ඔක්කොම වෙළඳාම් කරලා කලින් අතට හම්බෙච්ච සල්ලි ටික ඔක්කොම දුන්නා. තියෙන කදාවලලු 1 2 ඉල්ලුවේ ඔක්කොම දුන්නා. මීටත් වැඩිය මේක වටිනවා හැබැයි මල් ළඟ තියෙන මෙච්චරයි කියලා රන්තැලි අරගෙන ඇත්තම කියලා සාධාරණ වෙළඳාමක් කරලා පිටත් වුණා. කලින් ඇවිල්ලා මේක විසි කරලා ගියා කපටි වෙලෙන්දා ඊළඟට ආව මේක නිකන් ගෙනියන්න. එනකොට අරන් ගිහිල්ලා. පස්සෙන් පන්නගෙන ආවා රන්තැලි ඉල්ලගෙන. කපටි වෙලෙන්දා. දේවදත්තේදා. අපේ බෝසතාණන් වහන්සේ ගඟෙන් එතර වෙලා පාරුවේ යනව රන්තැලියත් අරගෙන ගම් ඉවුරට ඇවිල්ලා කෑගේ ඕක දීපන් ඕක මගේ කියෝ. උන්වහන්සේ යනකොට සාප කරා මං සංසාරේ උඹෙන් පලි ගන්න ඔබේ පස්සෙන් එනවා කියෝ. ආවද නැද්ද? ආවනේ. කොච්චර ආත්ම භාවවල පස්සෙන් ආවද? ඒ මුණ ගැහිච්ච ආත්මවල පලි ගත්තා. බුදු වෙච්ච ආත්මෙත් ගල් පෙරළුවා, සංඝ බේද කරා, මරන්න සැලසුම් කරා, දුනු සිල්පින් යෙදෙව්වා. කොච්චර හතුරුකම් කරාද? එතකොට මේ සංසාරේටම බුදු වෙනකන් හතුරෙක් හැදුනේ එදා සාධාරණ වෙළඳාමක් කරන්න ගිහිල්ලා නෙවෙයිද? ඒක තමයි සංසාරේ හැටි. ඔබ සිල් රකින්නට වෛර කරන මිනිස්සු ගොඩ නැගෙන්න පුළුවන්. මොකද අපි ජීවත් වෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් යුක්ත මිනිස්සු එක්ක. මේ සසරේ ඉපදී යන මේ මිනිස්සු හැමෝම අවිද්‍යාවත් තණ්හාවත් නිසා ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත විඥානයන් එක්ක තමයි මේ සසර යන්නේ. කෙලෙස් අඩු අය ඉන්නවා, වැඩි අය ඉන්නවා. එවැනි සමාජයක hina වුණත් ඇති හතුරෙක් හැදෙන්න. භාවනා කරනවට වෛර බඳින අය ඉන්නවා, ඊර්ෂ්‍යාකාරයෝ ඉන්නවා, බනින අය ඉන්නවා. දන් දෙනවට බනින මිනිස්සු නැද්ද? ඉන්නවා. ඒක තමයි සසරේ හැටි. ඒ නිසා එවැනි පුද්ගලයන් එක්ක ජීවත් වෙන්න වෙන අකමැත්තෙන් වුණා සසරේ මුණ ගැහෙනවා. ඉන්න වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. එතකොට මෙන්න මේ කියන දුක් එක්ක ජීවිත කාලෙම ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස් උපාය අඬන්න වෙනවා, වැළපෙන්න වෙනවා, දුක් වෙනවා, සුසුම් හෙලනවා, හූල්ලනවා. ඔක තමයි මැරෙනකම්. ඒ නිසා ධර්මයේ තුලින් ජීවිතය ගැන හැම වෙලාවෙම හිතන්න. එහෙම මෙනෙහි කරන කෙනා කොයි වෙලේ හරි හුස්ම ටික යන්න පුළුවන්. ඊට පෙර මං ධර්මයේ දියුණු කරගන්නවා කියලා අප්‍රමාදීව ධර්මය අල්ලන්න උත්සාහයක් ගන්න. දැන් අපිට මේ ලැබිලා තියෙන අවස්ථාව මේ අවුරුදු සාමාන්‍යයෙන් හොඳට අතීතෙ විමසගෙන ගියොත් අපේ රටක අවුරුදු 4500කට පස්සේ අපිට මෙහෙම මේ ධර්මයක් මතුවෙච්ච කාලයක් මේ. ඊට පෙර ඔබ දන්නවා පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසීන්ට අවුරුදු 400ක් විතර යටත් වෙවි යුද්ධ කර අධිරාජ්‍යවාදීන්ට එකින් එක යටත් වෙවි ආපු කාලයක්. එතකොට ඒ කාලය තුල විශාල කරදර වලට මිනිස්සු මුහුණ දුන්නා. විපත් වලට. විහෙර විහාර ගිනි තිබ්බා, පන්සල් කඩලා බිඳලා විනාශ කරා. කෙළවරක ඉඳන් කාලිංග මාග වගේ අය හමුදාවල් අරගෙන ගිහිල්ලා කෙළවරක ඉඳන් පූජනීය සිද්ධාස්ථාන විනාශ කර ගියා. ඔය රුවන්වැලි සෑය, අටමස්ථාන, 12 මස්ථාන ඔක්කොම වල් වැදිලා ගියා. කැලෑ වෙලා. ඔබ බලන්න රුවන්වැලි සෑය 1840 විතර.
ආයිමත් හොයා ගන්නකොට කැලෑ වෙලා තිබිලා පින්තූර තියෙනවා නිකන් පස් කන්ද වගේ. එතකොට ඒවා ආයි හදලා ප්‍රතිසංස්කරණය කළා මතු කරලා ඔය පොත් පලන්දලා අරගෙන වැඩි කාලයක් නෑ දැන් ආයි. තාම සමහර දැන් අපේ ගිරිහිම තාම හදනවනේ තාම. එතකොට ඒ වගේ තාම මේවා අර විනාශයෙන් පස්සේ ආයි ගොඩනගලා ගන්නවා. එතකොට ඒ අපිට නිදහස ලැබිලා තම මේ මහා කාලයක්ද නෑ තාම. ඒ කාලය තුලත් අපි අවුරුදු 30ක් විතර යුද්ධකින් පහුගිය කාලේ යුද්ධයක් නිසා රටේ දුක් විඳා. දැන් යුද්ධෙත් ඉවර වෙලා දැන් මේ අවුරුදු 10ක් 12ක් තුල බෞද්ධ නාලිකා පටන් ගත්තා. ඉස්සර ඔහොම තිබ්බේ නෑනේ බණක්වත් අහන්න ඔබේ ආච්චිලා සීලාට ඔබේ පුංචි කාලේ ආයි බණක් අහන්න තිබ්බද? යන්තංග රජයේ ගුවන්විදුලියක පොයි දවසේ රැයකට බණක් ගියා එච්චරයි. දැන් මේ බුඩි channel එක අවුරුදු 12ක් විතර 10ක් 12ක් වෙනවා. දැන් පැය 24ම බණ යනවා. බෞද්ධ නාලිකාව දැන් පොයි දවසකට දැන් කොයි නාලිකාවට කොහෙට දැම්මත් බණ ධර්ම දේශනා ධර්ම සාකච්ඡා බණ පොත් කැසට් CD සංගරා විශාල ධර්මී ප්‍රබෝධයක් මේ අවුරුදු 10 12 ඇති වෙන්නේ මේ. ඔබම බලන්න ඔබේ පුංචි කාලේ ඔබ රුවන්වැලිසෑයට ගියා නම් මීට අවුරුදු 15කට 20කට කාලේ ඔය අටමස්ථාන වඳින්න ගියා අයයි අද යන අයයි බලන්න. අද දවසකට කප්රු කීයක් පලන්දනවද බලාගෙන කී තැනක පින්කන්ද බලන්න මළුවේ. පස් අරගෙන ඇවිල්ලා ලොරි වල ඇවිල්ලා මිනිස්සු වාහන අරගෙන කණ්ඩායම් ඇවිල්ලා තනි තනියෙන් තැන් තැන් වල කප්රු පලන්දනවා පූජාවල් කරනවා පින්කම් කරනවා. පුදුම විදිහට ධර්මයට නැඹුරු වෙච්ච කාලයක් දැන් මේ. එතකොට මෙහෙම කාලයක් මේ අවුරුදු 4500කට පස්සේ මේ රටේ ධර්මයක් මතුවෙන කාලයක්. ඔබේ ආච්චිලා සීලාට මෙහෙම වාසනාවක් තිබ්බේ නෑ. මිය ගිය අයට ওই අවස්ථාව අහිමි වුණා. ඒ නිසා දැන් අපිට ධර්මය හොඳට මතුවලා තියෙන කාලයක්. හොඳට බණ පොත් තියෙනවා. ඉස්සර ඔය අටමස්ථාන වඳින්න ගිහිල්ලා තියෙන්නේ මේ මහා කාලයකට කලින් නෙමෙයි ඔබේ ආච්චිලා සීලාගේ කාලේ හොයලා බලන්න. දීපොළ ලියලා දරුවෝ කසාද බන්දලා යන්නේ ආයේ ඉතින් එයි කියලා විශ්වාස නැහැ. සිරිපාදේ නගින්න යන්නේ ඉඩ කඩන් ලියලා තියලා. ඉස්සර දඹදිව 40ක් ගියොත් එන්නේ 15යි. ඉතුරු ටික එහෙම මැරිලා. මාස 6ක් විතර යනවා කෝච්චි වල ගිහිල්ලා නැවෙන් ගිහිල්ලා කෝච්චි පෙට්ටිය අරගෙන වැඳලා කරලා ආයි මෙහෙ එනකොට එතකොට අපිට පේනවා අද අපිට ඒ හැම ස්ථානයක්ම ගිහිල්ලා වැඳලා කරලා පින්කම් කරගෙන බොහොම සැපසී දැන් ධර්මයක් මිනිස්සුන්ට හොඳට මතුවෙච්ච කාලයක් හොඳට පින්කම් කරන්න ලැබිච්ච කාලයක් මේ. ඒ නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න උත්සාහයක් ගන්න. දැන් අපිට නිතර බණ ඇහෙනවා. ඒ නිසා කරුණු පහක් වඩා පළවෙනි එක සද්ධාව. සුගතියක යන්න නම් පළවෙනිම දේ තමයි සද්ධාව. නිතර නිතර බුදු ගුණ ටික හිතන්න. ධර්මයේ ගුණ දැන් බුදු ගුණ හිතන්න බුද්ධානුස්සතියක භාවනාව. ධර්මයේ ගුණ සිහි කරන බණ පොත්පත් කියවන්න ධර්මයේ සිහි කරන්න. ඒ පොත්පත් කියවන්න දහම් දැනුම වැඩෙන. හොඳට බණ අහන්න සද්ධාව ධර්මයේ ගැන උපදිනවා. ධම්මානුස්සතිය වැඩෙනවා ඒ තුළ. ඔය තේරී ගාථාවල තියෙන රහතන් වහන්සේලාගේ චරිත කතා ජීවිත කතා ඒවා කියවන්න. උන්වහන්සේලාව ගුණ වශයෙන් සිහි කරන මාර්ගඵලලාභීන්ගේ ඒ රහත් චරිත උන්වහන්සේලාගේ ජීවිත කතා කියවමින් උන්වහන්සේලායි ගුණ මෙනෙහි කරන්න. සුගතියක යන්න නම් පළවෙනිම දේ සද්ධාව තියෙනවා. ඒ නිසා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ සිහි කර තුනුරුවන් ගැන සද්ධාව බලවත් කරගන්න. දෙවිවරු බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට ප්‍රීති ഘോഷා කර සතුටු වෙනවා. බුදුවරු පහළ වෙනකොට දිව්‍ය ලෝක දෙවියන්ගෙන් පිරෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියන. අපි නොදන්නවා වුණාට දේශනාවල තියෙනවා මේ බුද්ධ දේශනාවෙම තියෙනවා පොයේ දවසට සතරවරන් දෙවියන් මනුස්ස ලෝකේ සැරිසරනවා කියන. උපෝසතේ රකින්නේ කවුද? පොයේට අෂ්ටාංග සීල් සමාදන් වෙන්නේ කවුද? පින්කම් කරන්නේ කවුද? ඔය විස්තර එකතු කරගෙන යනවා කියන. අනික් පොයේ දවස්වලට දිව්‍ය පුත්තු දිව්‍ය අමාත්‍යවරු දිව්‍ය සෙම්පතිවරු සැරිසරමින් ඒ තොරතුරු එකතු කරගෙන යනවා කියන. ඒ තොරතුරු ඉස්සර සතර පොයේටම සීල් රැකලා තියෙනවා. ඒ තොරතුරු අරගෙන ගිහිල්ලා පොයේ දවසේ සුධර්මා දිව්‍ය සභාවේදී සක්‍ර දෙවියන්ට ඉදිරිපත් කරනවා. සක්‍ර දෙවියනි මනුස්ස ලෝකේ
අසවල් අය දැන් හොඳට සීල් රකින්න, උපෝසතේ රකින්න, ගුණ ධර්ම පුරනවා, බණ භාවනා කරනවා, ධර්මයේ හැසිරෙනවා. මේ මනුස්ස ලෝකේ සියලු තොරතුරු දෙවියන් අතරට යනවා කියලා. දෙවිවරු මේවා හොයන්නේ මොකද? දැන් ඔබට හිතෙනවල මොකටද මේ දෙවිවරු කේලම් හොයන්නේ මේ එක එක්කෙනාගේ විස්තර? ඇයි ඒ? දෙවිවරු කල්තියා දැනගන්නවා ඒ තොරතුරු හොයලා දෙවිවරු සතුටු වෙලා සාදුකාර දීදී ඒ අය කරන පින් අනුමෝදන් වෙනවා කියලා. අනුමෝදන් වෙවි සතුටු වෙනවා මේ අය අනාගතයේ දිව්‍ය ලෝකවලට එනවා. අපේ දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා දෙවිවරු සතුටු වෙනවා කියලා. මනුස්ස ලෝකෙ එන්නේ අකුසල් බලවත් වෙනවා නම් උපෝසතේ රකින්න පිරිස අඩු වෙනවා. පන්සිල් රකින්න මිනිස්සු අඩු වෙනවා. මිනිස්සු අකුසල් වලට වැටෙනවා. අපරාධ වැඩි වෙනකොට දෙවිවරු කම්පා වෙනවා කියනවා. හෝ අපායවල් පිරෙනවා. දිව්‍ය පිරිස අනාගතේ එන්නේ අඩු වෙලා යනවා. සතර අපායවල්ම පිරෙනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියන. කල්තියා දිව්‍ය ලෝකවලට එන පිරිස ගැන දෙවිවරු තොරතුරු එකතු කරනවා. ඒ දෙවිවරු දවසක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ගාථාවකින් කියනවා යේකේචි බුද්ධං සරණං ගතාසේ. යමෙක් බුදුන් සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපාය. අවබෝධයෙන් බුදුන් සරණ යන අය නම් අපායවල වලට වැටෙන්නේ නැtei කියනවා. පහය මානුසන් දේහමේ මිනිස් කය අතහරිනකොට දේව කාය පරිපූර්ණසන්ති. ඒ කාන්තිම දෙවියන් අතර ඉපදෙනවා. බුදුන් සරණ යන අය නිසාම දිව්‍ය පිරිස් වැඩි වෙනවා කියලා දෙවිවරු සතුටින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා අතුරුදහන් වෙනවා. එතකොට අපිට පේනවා සුගතියක හරි යන්න නම් පළවෙනිම දේ මොකද්ද? සද්ධාව තියෙන්න ඕන. දෙවනි කාරණේ තමයි සීල් රකින්න. ඔබේ හිතට එකඟ සීලවන්ත ජීවිතයක් ගත කරන්න. නැත්නම් මරණාසන්න වෙනකොට ඔය චිත්‍රපටි වගේ අපි ළඟට උස්සන් එන සමහර අය කියන දේවල් සමහර අපිටත් අහගෙන ඉන්න බයි හිතෙනවා. කොච්චර ධර්මයේ සිහි කරවන්න හැදුවත් ආයි කැරකිලා යන්නේ අර අකුසලයටමයි. අනේ හාමුදුරනේ මට මැවිලා පේනවා කියන අපාය. අනේ හාමුදුරනේ මං අපායයිද කියලා අහනවා. හාමුදුරනේ මට අමතක කරන්න බෑනේ මම මේ වගේ පව්කම් කරා මම මේ වගේ අපරාධ කරා මට ඒවා පේනවා කියන. එතකොට පේනවා අපිට මේ අන්තිම මොහොතේ ධර්මය අල්ලන්න හිටියොත් කරගන්න අමාරුයි. හැබැයි පෙර නොයෙක් වැරදි අපරාධ කරපු මිනිස්සු නමුත් ධර්මයේ තුල පිහිටලා ඒ සියල්ල බැහැර කරලා කුසල් වඩලා රහත් වෙච්ච අය හිටියද අඟුලිමාල වගේ රහත් උනේ. ඒ තමන්ගේ තියෙන මානසික ශක්තිය ඒ තමන්ගේ හිතේ හයිය තියෙනකොට ඇඟේ පතේ හයිය තියෙනකොට යමක් හොඳට අකුසල් යටපත් කළා කුසල් දියුණු කරන්න පුළුවන් සතර සම්‍යක් ප්‍රධාන වීරිය. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය තියෙනවා. නූපන් අකුසල් නූපදවන්න වීරිය බලවත් කරන්න පුළුවන් වෙනවා. උපන් කුසල් බලවත් කරන්නත් නූපන් කුසල් උපදවා ගන්නත් බලවත් වීරියක් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. එයා තමයි අකුසලේ බැහැර කළ කුසලයේ තුල කාගෙන ඉස්සරහට යන්නේ. ඒක කරගන්න බෑ බොහෝ දෙනෙක් මැරෙන්න වැටෙන කම්ම ඉන්නවනේ සිල් රකින්න. මම ඒක මේ වෙලාවට කරගන්නම් කී ඉන්නවා. අන්තිම මොහොතේ කයත් දුර්වලයි හිතත් දුර්වලයි කොච්චර ධර්මයේ කිව්වත් කුසලයට හිත ගන්න බෑ. ආයි කැරකිලා ඉන්නේ අකුසලයටමයි. ඒකට හේතුව අපේ හිත පිහිටලා තියෙන්නේ අකුසල මූලයන් තුල. අකුසල මූලයන් තුල පිහිටපු හිත ඇදෙන්නෙම කුසලයට නෙමෙයි අකුසල් පැත්තට. හැබැයි ජීවත් වෙලා ඉන්නකොට හොඳ සිහිය තියෙනකොට හොඳ තරුණ වයසේ මැදි වයසේ හිතන්න පුළුවන් කාලේ හිත දමනය කරන්න පුළුවන් කාලයක් දිගට සිල් රකින්න පුරුදු වෙච්ච කෙනෙක් නම් අකුසල් ප්‍රහාණය කළ කුසලයට හිත ගන්න පුරුදු කරපු කෙනෙක් නම් එයාට පුළුවන්. එයාට මරණාසන්න මොහොතේ බුදු ගුණ ටික සිහි කරගන්න ධර්මයේ සිහි කරගන්න අනිත්‍ය සිහි කරගන්න බුදු ගුණ ඇහුණත් සැනින් හිත පිහිටනවා. ඒ මොහොතේ හැබැයි ඒක කාලයක් පුරුදු කරලා තියෙන්න ඕනේ. භාවිතා බහුලී කතා නිතර පුරුදු කරන්න ඕනේ කුසල්. එහෙම පුරුදු කරාට පස්සේ කුසලෙ හිත පිහිටව ගන්න පුළුවන්. ඒ නිසා සුගතියක හරි යන්න නම් සද්ධාව තියෙන්නත් ඕනේ සිල්වත්කම. ඉස්සර සතර පොයටම උපෝසතේ රැකලා තියෙන බුදුහාඳුරන්ගේ කාලේ. ඔය පරණ ආචිල සීලත් ඉස්සර මොනව නැතත් සතර පොයට උපෝසතේ රැකපු කාල් තිබිලා තියෙනවා ඉස්සර. මොනවත් වැඩපිළිවෙලක් නැති වෙන්න පුළුවන්. හැබැයි උදේ පාන්දර ඉතින් සිල් රෙද්ද අරගෙන හරි මල් ටිකක් කඩාගෙන පන්සලට ගිහිලා තනියෙන් හරි
සීල් සමාදන් වෙලා එක්ක ඉන්න ස්වාමීන් වහන්සේලාට කියලා උදේ සීල් අරගෙන ධර්මශාලාවේ නිකන් හරි භාවනා කර කර වාඩි වෙලා පොතක් හරි පෙරලගෙන ජාතක කතාවක් හරි කියෝ හිටියා. ලොකු දෙයක් දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි එදාට සිල් ගුණ දහම් ටික ධර්මයක පිහිටලා අපි පොයේ දවසට උපෝසතේ රකින්නවා කියන හැඟීමෙන් එදා දවස කාමයන්ගෙන් වෙන් වෙලා විහාරස්ථානයකට ගිහිලා ධර්මශාලාවක පොතක් පෙරලා හරි ගත කරා. ඒ නිසා පුරුදු වෙන්න පොයකට අඩු ගානේ 15ක පොයට හරි සීල් ගන්න පුරුදු වෙන. ඒක පුරුද්දක් කරගන්න. මාසික ටික දවසනේ. නිති පන්සිල් රකින්න පුරුදු වෙන්න. ඊළඟ එක තමයි සුත දහම් දැනුම තියෙන්න ඕන. ඒක කාලයක් යනකොට හොඳට ඇති වෙනවා. බණ අහන්න පටන් ගන්න. දවසකට එක බණක් දෙකක් අහන්න. කාලයක් යනකොට පුදුම දහම් දැනුමක් ගොඩ නැගෙනවා. හැබැයි බණ අහන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි බණ අහන් ධර්මයේ පිහිටන්න නම් ධර්ම ගෞරවය තියෙන්න ඕනේ. දැන් අපි පත්තර බලනවනේ. පත්තරේ වැලියව විවිසි කරලා දැම්මා. නව කතා කියවනවා මිනිස්සු. එහෙම ඒවට ඇබ්බැහි වෙච්ච කොටස් නව කතා පොතට වැඳලා දුන් අල්ලලා එහෙමද කියවන්නේ? නෑනේ. ඔය නිකන් පෙරළුවා කේක කියුවා කාට හරි දුන්නා එතනින් ඉවරයි. හැබැයි අපි බණ පොතක් කියවනකොට පොතට වැඳලා බොහොම ගෞරවයෙන් ධර්ම ගෞරවයක් තියෙනවා. එතකොට තමයි ධර්මයේ පිහිටන්. දවසක් දරුවෙක් ආවා අවුරුදු 23ක් විතර ඇති. ඉතින් මාව හම්බෙන්න ওই සමුද සෙනසුරාදාට උදේ වරුව වෙන් කරලා තියෙනවා. ඉතින් කෙනෙකුට මුණ ගැහෙයි. නොයේ චරිත එනවා. ඉතින් හම්බෙන්න වඳින්න කතා කරන්න. ඉතින් මේ දරුවා ඇඳගෙන හිටපු ෂර්ට් එකේ 3-4 පොලක් ඉරිදා. ඉතින් මම දැක්ක ගමන් මට හිතුනේ මගේ මේ මොනවා හරි අසරණකම් කියාගෙන එනවා. ඉතින් මට පුළුවන් විදියට උදව් කරනවා. මං හිතුවේ මොනවා හරි ඉල්ලන්න ආවා කියලා. ඉතින් වැඳලා වාඩි වුණා. හැබැයි වැඳ තාලෙන් මම දැනගත්ත බොහොම සද්ධාවන්ත දරුවෙක්. ඉතින් වාඩි වෙලා වැඳගෙන ඉන්නවා මං දිහා බලාගෙන. මං ඇහුවා ඇයි පුතේ කියලා. අනේ හාමුදුරුවෝ වැඳ බලලා වැඳලා යන්නමයි කිව්වම යාවේ. මං හරි ආසාවෙන් බණ අහනවා කියලා. මං ඇහුවා කොහෙද කියලා. ওই දෙනියායේ පැත්තේ දන්නවද දෙනියායේ පැත්තනේ. ඊට පස්සේ මේ කිව්වා මං ඇහුවා මොකද කරන්නේ? තේ දලු පටවනවා කිව්වා ලොරි වලට. කුලී වැඩ කරන්නේ. ඉන්නේ ලැයිමක. තාත්තා දෙමළ කිව්වා. තාත්තා මැරිලා දැන්. ඊට පස්සේ අම්මයි නංගි ඉන්නේ කිව්වා. නංගි ටිකක් මේ උපතින්ම නංගිට ලොකු දුර්වලතාවයක් තියෙනවා. ඉතින් නංගිගේ කල්පනාවත් අඩුයි. නංගි ටිකක් මන්දබුද්ධික වගේ කෙනෙක් කිව්වා. ඉතින් ඒ නිසා මම තමයි කිව්ව පුළු පවුලෙම අම්මයි නංගි බලාගන්නේ. ඉතින් ඒ නිසා මං හරි ආසයි කිව්ව පින්කම් වලට යන්න භාවනා වැඩසටහන් වලට යන්න මට යන්න විදියක් නැහැ කිව්ව අම්මයි නංගි දාලා. ඉතින් මං බණ අහනවා කිව්වා. ඉතින් ඒ දරුවා කියනවා හාමුදුරනේ මම උදේ පාන්දර නැගිටලා උදේ බුදුන් ඇඳලා ඒ දරුවා බණ අහන හැටි කිව්ව රේඩියෝ එකක් තියෙනවා. ඒක ටීවී එකක්වත් නැහැ. රේඩියෝ එකෙන් තමයි බණ අහන්නේ. ඉතින් කිව්වා රේඩියෝ එක ඉස්සල්ලා රේඩියෝ එකට දන ගහලා වඳිනවා කියෝ. වැඳලා බිම වාඩි වෙලා අර ස්ටූල් එකක තියලා රේඩියෝ එක වැඳගෙන බණ ටික අහනවා කියෝ. පොතක් තියාගෙන ලියා ගන්නවා කියෝ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා හවස 4-5 වෙනකොට ඇවිල්ලා වැඩ ටික කරලා නාලා කරලා හොඳට මල් කඩාගෙන ඇවිල්ලා බුදුන් අදිනවා. හැමදාම පැයක් විතර තුන් සූත්‍ර කියලා තනියෙන් බුදුන් අදිනවා කියෝ ගෙදර. ඊට පස්සේ රේඩියෝ කරගෙන රේඩියෝ එකට දන ගහලා වඳිනවා කිව්වායි. වැඳලා බණ 2-3ක් අහනවා කියෝ. රෑ 9-10 වෙනකම් බණ අහනවා කියෝ. ඒ දරුවට පුදුම දැනුමක් මට තේරුණා කතා කරපු ටිකට. ඒ දරුවා මට කියනවා හාමුදුරනේ මගේ කල්යාණ මිත්‍රයා තමයි කිය මේ රේඩියෝ එක. එතකොට මේ අපි කියලා නෙමෙයි ඒ තමන්ට ධර්මයේ ලැබෙන්නේ ඒ තමන්ට නිකම්ම වැඳ වෙනවා. ඒ තමන්ට ධර්මයේ ලැබුණේ ඒකෙන්. එතකොට බලන්න බොහෝම සද්ධා ගෞරවයෙන් අර බණ අහනකොට ධර්මයේ පිහිටන නොසිතන විදියට ධර්මයේ පිහිටන. ඒ නිසා අපි බණක් අහනකොට ධර්ම ගෞරවයේ තියෙනවා. එහෙම ධර්ම ගෞරවයෙන් බණ අහනකොට ඒ ධර්මයේ හොඳට මතක හිටිනවා ධාරණය වෙනවා ධර්මයේ පිහිටන ගන්නවා. කාලයක් යනකොට අවුරුද්දක් දෙකක් යනකොට තේරෙන්නේ මොනතරම් ධර්මයෙන් තමන් පොහොසත්ද කියලා. ඒ නිසා ධම්ම කාමෝ බවං හෝති ධම්මදෙස්සී පරාභව කියන. ධර්මයට කැමති කෙනා ගරු කරන කෙනා ආස කරන කෙනා ධර්මයේ තුල බවං හෝති වැඩෙනවා දියුණු වෙනවා. ධම්මදෙස්සී පරාභව යා ධර්මයට ගරහනවා නම් ඕවා වැඩක් නෑ. ඕවා කළ කාටද හරි ගියේ
ඔය බණ අහලා වැඩක් තියනවද? ධර්මයට බැන බැන ගරහමින් ඉන්න කෙනා මෙලෝ පරලෝ දෙකෙන්ම පිරිහිලා යන පරාභව. ඒ නිසා ධර්ම ගෞරවයෙන් බණහන් ධර්මයේ පිහිටනවා. එතකොට ඊළඟ එක තමයි ත්‍යාග සම්පatti, අතහැරීම, දන් දීම, පින් කරන්න. ලොකු දේවල් කරන්න බැරි වෙයි. ඔබ හම්බ කරන විදිහට, ඔබ ඉතුරු කරන විදිහට, ඔබේ ශක්ති පමණින් දවස ගානේ මොනවා හරි පිනක් දහමක් කරා. ඒ කරන පින සිහි කර කර සතුටු වෙන. මම මෙහෙම පින් කරා, මම මෙහෙම ওই විමානවත්වයේ තියෙන්නේ විශාල මේ මහා කෝටිපති සිටුවරු දිව්‍ය ලෝකේ ගිය කතාවලට වඩා වැඩිපුර සුගතියේ ගියයි මුගලන් හාමුදුරන්ට මුණ ගැහෙනවා, අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව, ඔබ මේ තරම් සැප සම්පත් ලැබුවේ මොන වගේ පිනක්ද කරේ, කොහෙද හිටියේ කියලා අහන. එතකොට කියනවා අනේ ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ හිටියේ කොම වැඩකාරියක් කියනවා. පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පින්ඩපාත යන ස්වාමීන් වහන්සේ නමක් නැගණියෝක මගේ පාත්‍රයට බෙදන්නේ කිව්වා. විසි කරන දේ. එදා මම බොහොම සද්ධාවෙන් අර පිට්ටු කෑල්ල පූජා කරා. මට හැම වෙලෙම ওই පින සිහි වුණා කියන. මැරෙනකොටත් මට බලවත් උනේ ওই පිනයි කියන. එතකොට අපි කරගත්ත පින පුංචි පිනක් වෙන්න පුළුවන්. අපි නිතර සිහි කළ බලවත් කරනවා නම් ඒක මරණ මංචකෙත් අපිට බලවත් කරන්න පුළුවන්. බත් හැන්ද පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියාය. දන් කුඩ ටිකක් පූජා කරපුවා, වතුර ටිකක් දන් දීපුවාය, උක්දණ්ඩක් මිරිකලා පූජා කරලා දෙව්ලොව ගියාය. ඒ වගේ සිදුවීම් ගොඩාක් තියෙනවා දේශනාවල. ඒ නිසා අපි කරන පින පුංචි පිනක් වුණත් ඒ පින නිතර රැස් කරන්න, කරන දේ සිහි කර ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන හිටියනේ අමතක වෙනවට. ලියන්න, සිහි කරන්න, බලවත් කරන්න. මේ ළඟක දවසක් අම්මා කෙනෙක් මට කතා කළා මට කිව්වා මේ අනේ හාමුදුරනේ ඔබ වහන්සේගේ අර මගේ ගිලන් ආරාමයක් තියෙනවනේ. ඒ ගිලන් ආරාමයට මට පුළුවන් විදිහට මම උදව්වක් කරන්නම්. මේ කොහොමද කරන්න කියලා. මම ඉතින් කිව්වා අම්මකෝ මේ ඈත නම් ඉන්නේ මෙහෙම ගිනුම් අංකයක් තියෙනවා මම පස්සේ ගන්නම් කියලා තිබ්බා වුණ. ආයි පැය භාගයකින් විතර ආයි ගත්තා. අරගෙන කිව්වා මේ හාමුදුරනේ මට අර අංකේ දෙන්නකෝ කිව්වා. ඊපස්සේ මම දුන්නා. ආයි ටික වෙලාවකින් ආයි ගත්තා. අරගෙන මේ කිව්වා හාමුදුරනේ මේක බැංකුවට දැම්මොත් හරිද ඇහුවා. මං කිව්වා අම්මා ඔය කියපු බැංකුවට ගිහිල්ලා අම්මට පුළුවන් විදිහට කාට හරි කියන්න. එතකොට ඒක වැටෙනවා මේ ගිලන් ආරාමයට තමයි කියලා. හරි එහෙනම් කිව්වා තිබ්බා. බැංකුවට ගිහිල්ලා ආයි කෝල් එකක් ගත්තා. මටත් හිතුණා මේ කරදරයක් මේ අම්මා කියලා මටත් හිතුණා දැන්. මාත් ගොඩාක් වැඩවලනේ ඉන්නේ. ඊට පස්සේ මං කිව්වා අම්මා දන්නේ නැත්නම් ඔය කාගෙන් හරි අහන්නකෝ කියලා දෙයි කියලා. ඊට පස්සේ ඉතින් ආයි පැයකින් විතර පස්සේ ආයි අරගෙන කිව්වා හාමුදුරනේ මං මේ මට පුළුවන් විදිහට ආධාරයක් දැම්මා. ඒක වැටුණාද බලන්නේ කොහොමද කියලා. හරිද කියලා. මං ඒක කීයක්ද අම්මා කියලා. රුපියල් 50ක් කිව්වා. මට කියනකොටම හිතුණා මේ අම්මා ඇත්තටම බොහොම අසරණ කෙනෙක් වෙන්න ඕනේ. මං ඉතින් බොහොම කරුණාවෙන් ඊට පස්සේ මං ඇහුවා අනේ අම්මා කොහෙද ඉන්නේ? අම්මා මොකද කරන්නේ? ඇත්ත කියන්න මට කිව්වා. ඊට පස්සේ ටිකක් සද්ද නැතුව හිටියා. ඊට පස්සේ අනේ හාමුදුරනේ මං හිඟා කනවා කිව්වා. බස් ස්ටෑන්ඩ් එකේ හිඟා කනවා කිව්වා. දරුවෝ 3 දෙනෙක් ඉන්නවා කිව්වා. එකෙක් දැකලා නැහැ කිව්වා. උන්ට හරි ගියාට පස්සේ උන් අපිව දාලා ගියා කිව්වා. එතකොට මහත්තයා ඔත්පල වෙලා එක තැන දුක් විඳිනවා කිව්වා. ජීවත් වෙන්න විදිහක් නැතුව පාරේ බස් ස්ටෑන්ඩ් එකේ හිඟා කනවා කිව්වා. එතන අර සුයිප් විකුණන තැන ස්පීකර් එකකින් බණ දාලා තියෙනවා. ඒ බණ යනකොට මගේ ඔය බණක් යනකොට ගුවන් විදුලියක මගේ ඔය ගිලන් ආරාමය ගැන කියන විස්තරයක් අහලා ඒකෙන් තමයි මගේ ආරාමේ නම්බරේ මගේ ආයතනයේ නම්බරේ ලියාගෙන ඔය පොලියක ලියාගෙන කතා කරලා තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මම විස්තරය අහලා මටත් හිතුණා උදව් කරන්න ඕනේ කියලා මං ඇහුවා අම්මේ ඉන්න තැනක් කියන්න පුළුවන් නම් මාව හම්බෙන්න එන්න මට පුළුවන් උදව්වක් කරන්න කියලා. ඒ අම්මා ඊට පස්සේ කිව්වා මේ ඔබ වහන්සේගෙන් උදව්වක් ගත්තොත් මගේ පින නැති වෙනවා කිව්වා. එතකොට මං මේ උදව් කරලා තියෙන්නේ ආපහු උදව්වක් ගන්න බලාගෙන වගේ. ඒ නිසා මගේ පින නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේ මට ඒ පින තියෙනවා ඔබ වහන්සේ මට පින් අනුමෝදන් කරන්න ඊ ඇති කියලා තිබ්බා. ඔන්න බලන්න මිනිස්සුන්ගේ හැටි. එතකොට බලන්න ඒ රුපියල් 50000ක් පූජා කරාට වඩා කොච්චර බලවත්ද කියලානේ. ඒ නිසා කෙනෙක්ගේ ජීවිතේ තමන් දෙන්නේ රුපියලද මුදල නෙමෙයි වැදගත්. තමන්ගේ චේතනාව. ඒ නිසා
බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කන බත් පතෙන් කොටසක් හරි. සමහර වෙලාවට පිණ්ඩපාතේ වඩිනකොට කාකා ඉඳලා ඉඳුළු වෙච්ච ටික ගිහිල්ලා පෙන්නන අනේ ස්වාමීනි මෙච්චරයි ගෙදර හරියම තියෙන්නේ මේ අපි කාලා ඉතුරු වෙච්ච ටික බෙදන්නේද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුරජාණන් වහන්සේලා මේ ශ්‍රමණයන් වහන්සේලා කියන්නේ මුල කොටස හරි මැද කොටස හරි අග කොටස හරි ලැබෙන දේ පිළිගන්න අනුන්ගෙන් යැපෙන කොටසක් කියන. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ පිළිගන්නන්න කියලා. ඒ නිසා අපිට අපේ ශක්ති පමණින් අපි පින් කරන්නේ මහා ලොකු දේවල් මේ ලෝකෙට පේන කරනවා නෙමෙයි. Tamanට පුළුවන් හැටියට පින් කරන්න කරන පින සිහි කළ බලවත් කරන්න. මම මේ වගේ පින් කරා මේ වගේ පින් කරා ඒවස් හිතන්න. මරණ මංචකෙත් ඕක බලවත් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි ප්‍රඥාව. ධර්මයේ නුවණින් විමසන්න. හැම වෙලේම මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, පටිච්ච සම්පාද ගැන ආයතන 6 ගැන මෙනෙහි කරන්න. ඒ තුල වැඩෙන්නේ අවබෝධඥානෙ ප්‍රඥාව. ඔන්න ඔය කරුණු පහ වඩන්න. සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා කියලා ඉතින් ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටමපත් වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය මේ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.